iPhone දුවේ පුතේ අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ ලැබීම් ජර්නලය සහ ගෙවීම් ජර්නලය ආශ්‍රිතව ඉතුරු අභ්‍යාස එහෙම නැත්නම් මේ මිශ්‍ර අභ්‍යාස සහ නිබන්ධනයේ ඉතුරු වෙච්ච අභ්‍යාස ටික සම්බන්ධයෙන් එදා මම හිතන්නේ ලැබීම් ජර්නල් පාඩම අපි ඔන්ලයින් ඔස්සේ කරපු වීඩියෝ එකේ පුංචි කාර්මේ මම හිතන්නේ තාක්ෂණික දෝෂයක් නිසා මම හිතන්නේ පස්වෙනි ප්‍රශ්නයේ ඔයගලන්ට වීඩියෝ එක තිබුණාට ඔඩියෝ එකේ පුංචි දෝෂයක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා අපි සාකච්ඡා කිරීම පටන් ගමු. පස්වෙනි ප්‍රශ්නයේ ඉඳන් පිටුවම් කාටේ පස්වන ප්‍රශ්නයේ ඉඳන් අපි සාකච්ඡා කිරීම ගමු. ලැබීම් ජර්නලයක් මේකේ ඉල්ලන්නේ. අපි ඉස්සෙල්ලාම ලැබීම් ජර්නලයක් රූල් කරගමු මෙන්න මේ ආකාරයට. ලැබීම් ජර්නලයක් අපි මුදල් ලැබීම් ජර්නලයක් රූල් කරගමු මෙන්න මේ ආකාරයට. මේකේ වැට් එකක් තියෙනවා. වැට් එකක් තියෙන නිසා විශ්ලේෂණ තීරු පහක් අවශ්‍යයි. වැට් එකක් තියෙන නිසා විශ්ලේෂණ තීරු පහක් අවශ්‍යයි. උඩින් ලියන්න මුදල් ලැබීම් ජර්නලය රුපියල් 1000 මේකේ තියෙනවා දිනය ලදුපත් අංකය විස්තරය මෙන්න මෙතන තීරු දෙකක් තියෙනවා. එකක් දුන් වට්ටම් අනිත් එක ළමයි මුදල් ලැබීම. මෙන්න මෙතන එනවා විශ්ලේෂණ තීරු. ඒ යටතේ විකුණුම් තීරුව, ණය ගැති ලැබීම් තීරුව, වැට් තීරුව, විවිධ ආදායම් තීරුව, වෙනත් තීරුව වශයෙන් තීරු ටික තියෙනවා. දැන් අපි එක එක අභ්‍යාසයේ එක එක පියවර අපි එක එක අනුදිනුව සටහන් කරන්න යමු. ඉස්සෙල්ලාම මුදල් ශේෂය තියෙනවා. ඒක අපි ගිණුම් හදදි දාන්නේ. පළවෙනි එක තියෙනවා බැංකුවෙන් ණයක් ගත්තා 1.2 ලියනවා දිනේ 1.2 බැංකු ණය. උඩින් රුපියල් 1000 කියලා දාගත්තා. ඒ නිසා බැංකු ණය තියෙනවා 30ක් මුදල් ලැබීම් තීරුවට. ඒක වෙනත් තීරුවට යන්නේ 30යි. ඊළඟට තියෙනවා 1.3 අත්පිට විකුණුම්. 1.3 අත්පිට විකුණුම්. කීයද අත්පිට විකුණුම් තියෙන්නේ 88000යි. ඒ තුල තියෙනවා 10%ක වැට් එකක්. එහෙනම් මම කියලා දුන්නා වැට් එක හොයාගන්න හැටි. දැනට 88ක් තියෙනවා. මේකෙන් 10%ක් වැට් එක ඇතුළත් නම් ඒ 10 එකතු වෙන්න ඕනේ. එතකොට 100ෙන් 10ක් නෙමෙයි එන්නේ 110න් 10ක්. බිඳුවට බිඳුව කපලා ගියා. 88 11න් බෙදිච්චාම උත්තරේ 8යි. එහෙනම් විකුණුම් තියනවා ළමයි 88ක්. ඒකෙන් වැට් එක 8ක්. එහෙනම් විකුණුම් වෙන්නේ 80යි. ඊළඟට 1.7 නාලකගෙන් ලැබුණා. නාලකගෙන් ලැබුණා 28යි. දුන් වට්ටම 2යි. එතකොට ණය ගැති ලැබීම් වලට යන්නේ 28යි. ඊට පස්සේ තියෙනවා 1.12 අත්පිට විකුණුම්
කීයක් තියෙනවද? 44යි. ඒකෙන් 4ක් වැටෙකලු. එතකොට විකුණුම් වෙන්නේ කීයද? 40යි. ඊළඟට 1/16 110ක වට්ටම් අඩු කර වජිරගෙන් 54ක් ලැබුණලු. 54ක් ලැබුණා. කාගෙන්ද? වජිරගෙන්. එතකොට ළමයි මේකේ වට්ටම කීයද කියලා හොයන්න ඕනේ අපි. මෙන්න මෙහෙමයි වට්ටම හොයන්නේ. 54ක් දීලා තියෙනවා 110ක් අඩු කරලා. 110ක් අඩු කරලා නම් ළමයි 100න් 10 නෙමෙයි ගන්නෙ. කීයෙන් 10ද අඩු කරලා නිසා ගන්නෙ? 90න් 10. බිඳුවට බිඳුව කපලා ගියා 54 9න් බෙදුවාම උත්තරේ 6යි. එතකොට මෙතන වට්ටම 6යි වෙන්නේ. ණයගැතියන්ගේ ලැබීමුත් 54ක් තියෙනවා. ඊළඟට ළමයි තියෙනවා 100ට 5ක වට්ටම් අඩු කර අජිත්ගෙන් ලැබුණා 1/18. අජිත්ගෙන් ලැබුණා 100ට 5ක වට්ටම් අඩු කර කීයද ලැබුණේ? 19ක්. දැන් මේකෙත් වට්ටම හොයාගන්න ඕනේ. වට්ටම හොයාගන්න ඕනේ. කොහොමද මේ වට්ටම හොයාගන්නේ? මේ තියෙන්නේ 110ක් අඩු කරලා. එහෙනම් ගන්න ඕනේ 105ක් අඩු කරලා. එහෙනම් ගන්න ඕනේ 100න් 5යි නෙමෙයි 95න් 5යි. මොකද 5ක් අඩු කරලා තියෙන්නේ. 5ට 5 ඒවා 1යි 95ට 19යි. 19 19න් බෙදපුවම 1යි. වට්ටම 1යි. එතකොට ණයගැති ලැබීම් වලටත් එන්නේ 19යි. ඊළඟට 1/21 1/21 අත්පිට විකුණුම් තියෙනවලු 20ක්. අත්පිට විකුණුම් 20යි. ඒක විකුණුම් තීරුවටත් දාන්න 20යි. ඊට පස්සේ 1/24 කුලී ආදායම් ලැබුණා. කුලී ආදායම් ලැබුණා. කීයද ළමයි කුලී ආදායම් ලැබිලා තියෙන්නේ? 30යි. ඒක විවිධ ආදායම් තීරුවටත් දාන්න 30යි. ඊළඟට තියෙනවා 1/28 ප්‍රාග්ධන යෙදුවා. ප්‍රාග්ධන යෙදුවා. ඒ කියන්නේ අමතර ප්‍රාග්ධනයක්. කීයකද? 30යි. එතකොට මෙතන වෙනස් තීරුවටත් දාන්න 30යි. දැන් මේ සියලු තීරු එකතු කරන්න ලැබීම් ජර්නලයේ. සියලු තීරු ටික එකතු කරන්න. මෙතන තියෙනවා 6යි 9යි. මෙතන 8යි 8යි 16යි 20යි 24යි 33යි. තුනක් දැම්ම එකක් ඉතුරුයි. මේ තුනක් ඉතුරුයි 6යි 14යි 16යි 20යි 25යි 26යි 28යි 28යි 6යි 34යි 343යි. මෙතන 140යි. මෙතන 13යි 8යි 21යි. දෙකක් ඉතුරුයි 9යි 1යි 10යි. මෙතන 12යි. මෙතන 30යි. මෙතන 60යි. දැන් අපි ගිණුම් වලට පිටපත් කරමු. ගිණුම් වලට පිටපත් කරමු. ගිණුම් වලට පිටපත් කරද්දී ප්‍රධාන ගිණුමක් අපිට අවශ්‍ය වෙනවා. ඊට අතිරේකව ටී ගිණුම් ටිකක් ඕනේ. මොකක්ද අපිට අවශ්‍ය වෙන ප්‍රධාන ගිණුම? ප්‍රධාන ගිණුම තමයි මුදල් පාලන ගිණුම. ප්‍රධාන ගිණුම මුදල් පාලන ගිණුම. උඩින් රුපියල් 1000 වලින් කියලා දාන්න ඔක්කොටම පොදුවේ. රුපියල් 1000 වලින් කියලා. තව ටී ගිණුම් 6ක් 7ක් රූල් කරගන්න. තව ටී ගිණුම් 6 7ක්.
මෙන්න මේමයි ළමයි ගිණුම් වලට දාන්නේ. ඉස්සෙල්ලාම අපිට දීලා තියෙනවා දරුවෝ මුදල් ශේෂය. ඒක දාන්න මුදල් පාලන ගිණුමේ හර පැත්තේ ඉදිරියට ගෙන ගියා කියලා 20ක් අපිට ගාන උඩින්ම දීලා තියෙනවා මුදල් ශේෂය. දැන් මේවා ටික දාමු අපි. ඉස්සෙල්ලාම දරුවෝ දුන් වට්ටම් තීරුවේ එකතුව දුන් වට්ටම්. මම දුන්නා දුන් වට්ටම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? දුන් වට්ටම් ගිණුම හර. දුන් වට්ටම් ගිණුම හර. ණය ගැති පාලන ගිණුම බැර. දුන් වට්ටම් ගිණුම හර ණය ගැති පාලන ගිණුම බැර. එහෙනම් ගිණුම් දෙකක් ඕනේ දුන් වට්ටම් ගිණුමයි ණය ගැති පාලන ගිණුමයි. එහෙනම් ළමයි දුන් වට්ටම් ගිණුමට හර කරන්න අනිත් ගිණුමේ නම ණය ගැති පාලන කියලා 9යි. ණය ගැති පාලන ගිණුමට බැර කරන්න දුන් වට්ටම් කියලා 9යි. ඊළඟට දෙවෙනි එක විශ්ලේෂණ තීරුවල එකතුව. මේ මුදල් ලැබීම් තීරුව ගන්නෑ. විශ්ලේෂණ තීරුවල එකතුව මුදල් පාලන ගිණුමට හර කරන්න මොනවා කියලාද? විකුණුම් තියනවා. ණයගැතියන්ගෙන් ලැබිච්ච එක ලියන්නේ ණයගැති පාලන කියලා. වැට් එක තියනවා. විවිධ ආදායම් තියනවා. වෙනත් තියනවා. මේවා ටික දාන්නේ මුදල් පාලන ගිණුමේ හර පැත්තේ. එකතුන් ටික දාන්නේ 140යි 101යි 12යි 30යි 60යි. මේවා මුදල් පාලන ගිණුමේ හදාලා එක් එක් ගිණුම් වලට පිටපත් කරන්න ඕනි බැර පැත්තට. ඉස්සෙල්ලාම විකුණුම් කියලා ගිණුමක් ගහනවා. ඒකට බැර කරන්න මුදල් කියලා 140යි. ඊළඟට ණයගැති පාලන ගිණුමක් දැනට තියෙනවා. ඒකටම බැර කරන්න මුදල් කියලා 101යි. වැට් ගිණුමට බැර කරන්න මුදල් කියලා 12යි. විවිධ ආදායම් නෙමෙයි. ඒ ආදායම මොකද්ද? කුලී ආදායම. එහෙනම් ගිණුම නම් කරන්නේ කුලී ආදායම් ගිණුම කියලා. ඒකට බැර කරන්න මුදල් කියලා කීයක් තියෙන්නේ? 30යි. ඊට පස්සේ තව ගිණුම් දෙකක් ඕනේ වෙනත් තීරුවේ ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි බැංකු ණය. ඒ ගිණුමට බැර කරන්න මුදල් කියලා 30යි. තව ගිණුමක් අවශ්‍යයි. ඒ මොකක්ද අවශ්‍ය වෙන ගිණුම? ප්‍රාග්ධන ගිණුම. ඒකට බැර කරන්න මුදල් කියලා කීයද? 30යි. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඔය අපි සාකච්ඡා කළේ පිටුවම් කාටේ තියෙන පස්වෙනි ගාන ලැබීම් ජර්නලේ. පස්වෙනි ගාන සම්බන්ධයෙන්. ඕක එදා අපිට සිදුවෙච්ච තාක්ෂණික දෝෂයෙන් හින්දා එදා කලින් වීඩියෝ එකෙත් ඕක තිබ්බා. නමුත් ඒ තාක්ෂණික දෝෂයෙන් හින්දා ඕගොල්ලන්ට ඒක නිසි ලෙස බලා ගන්න බැරි වුණච්ච නිසායි ඒක ආයෙ සාකච්ඡා කළේ. දැන් අපි යම් ඊළඟ පිටුවේ තියෙන ගාන.
බලන්න ළමයි ඊළඟට 9 වෙනි පිටුවේ තියෙන 6 වෙනි අභ්‍යාසයට යන්නේ අපි. 9 වෙනි පිටුවේ තියෙන අභ්‍යාස අංක 6. බලන්න මේකේ මුදල් ශේෂ්ත්‍රය අපි පස්සේ දාමු. ඉස්සෙල්ලාම තියෙනවා බැංකුවෙන් ණයක් ගත්තා. කීයක් තියෙනවද? 30000යි. එහෙනම් මෙතන ලියනවා බැංකු ණය ලැබීම් ජර්නලේ. ලැබීම් ජර්නලේ. ඉක්මනින් දරුවෝ 6 වෙනි ගාන රූල් කළේ නැති අය ඉන්නවනම් ඉක්මනින් රූල් කරගන්න. නැත්නම් අපි සාකච්ඡා කරද්දී ඔයගොල්ලන්ට නිකන් ලියා ගන්න වෙන්නේ. ඊටාම ඉක්මනින් රූල් කරගන්න. right. බැංකු ණය කීයක් තියෙනවද ළමයි? බැංකු ණය 30000යි. ඒක වෙනත් තීරුවටක් දාන්න 30යි. ඊට පස්සේ අත්පිට විකුණුම් 46ක් තියෙනවා. ඒක ඇතුලේ වැට් එකක් තියෙනවා. කොච්චරද වැට් එක තියෙන්නේ? 100ට 15යි. එහෙනම් මෙතන වැට් එක අපි හොයා ගන්නවා. වැට් එක මේකට එකතු වෙලා තියෙන්නේ. එහෙනම් බලන්නේ 100ට 15යි නෙමෙයි 115න් 15යි. 15ට 5ව 3යි 115ට 23යි. 46 23න් බෙදිච්චාම 2යි දෙවරක් 3 6යි. වැට් එක 6ක් තියෙනවා. 46න් 6ක් වැට් එක නම් විකුණුම් තියෙන්නේ 40යි වැට් එක 6යි. ඊළඟට තියෙනවා ළමයි නාලකගෙන් ලැබුණා. නාලකගෙන් ලැබුණා. කීයක්ද ලැබුණේ? 18යි. දුන් මට්ටම 2යි. ණයගැති ලැබීම් වලට දාන්න 18යි. ඊළඟට අත්පිට විකුණුම්. අත්පිට විකුණුම් කීයද තියෙන්නේ? අත්පිට විකුණුම් 55ක් තියෙනවා. ඒකෙන් 5ක් වැට් එක. එහෙනම් විකුණුම් තියෙන්නේ 50යි. ඊළඟට වජිරගෙන් සල්ලි හම්බුණා. කොච්චරද වජිරගෙන් සල්ලි හම්බුනේ? 100ට 2ක් අඩු කරලා 49ක් හම්බුනේ. දැන් අපිට වට්ටම දීලා නැහැ. වට්ටම හොයාගන්න ඕනේ. 49ක් හම්බුනේ. 100ට 2යි. 100ට 2 අඩු කරලායි දුන්නේ. එහෙනම් 100න් 2ක් නෙමෙයි බලන්න ඕනේ 98න් 2ක්. හරිද? 98න් 2ක්. 49ට 49ව 1යි 98ට නම් 2යි. 2 2කින් බෙදිච්චාම උත්තරේ ඉන්නේ 1යි. ඒතකොට මෙතන වට්ටම 1යි. එතකොට ණයගැති ලැබීම් වලටත් යනවා 49යි. ඊළඟට ළමයි 100ට 5ක් අඩු කරන අජිත්ගෙන් හම්බුණා 47.5යි. අජිත්ගෙන් හම්බුණා. කොච්චරක්ද හම්බුනේ? 47.5යි. අපි දැන් වට්ටම හොයාගන්න ඕනේ. මෙතන 47.5ක් තමයි හම්බුනේ. මේ තියෙන්නේ 100ට 5ක් උනාට වට්ටම මේ තියෙන්නේ 100ට 5ක් අඩු කරලා. එහෙනම් ගන්නේ 100න් 5ක් නෙමෙයි 95න් 5යි. 95ට 47.5ව 2යි. ඊළඟ 5 2කින් බෙදුවාම උත්තරේ එනවා 2.5යි. වට්ටම 2.5ක් එනවා. එතකොට ණයගැති ලැබීම් වලටත් යන්නේ 47.5යි. ඊළඟට තියෙනවා අත්පිට විකුණුම්.
කොච්චරද තියෙන්නේ අපිට විකුණුම් වික්කයි කියන්නේ 10යි වැට් නැතුව. ඒ නිසා විකුණුම් තීරුවටත් 10 දාන්න. විකුණුම් තීරුවටත් 10 දාන්න. ඊට පස්සේ තියෙනවා කුලී ආදායම් හම්බෙලා තියෙනවා. කුලී ආදායම් කොච්චරද හම්බෙලා තියෙන්නේ? කුලී ආදායම 10යි. එක විවිධ ආදායම් වලටත් දාන්න 10යි. ඊළඟ අයිතිකාරය ප්‍රාග්ධනය දෝල තියෙනවා. කීයක්ද? 50ක්. එක වෙනත් තීරුවටත් දාන්න 50යි. ඔච්චරයි තියෙන්නේ. දැන් මේක එකතු කරමු. 8යි 9යි 11.5යි. මෙතන 0.5 වෙනම තියෙනවා. 9යි 7යි 16යි 21යි 29යි 35යි. තුනක් ඉතුරුයි. 8යි 10යි 14යි 18යි 23යි 24යි 28යි 31යි. මෙතන තියෙන්නේ 80යි. මෙතන 10යි. මෙතන 11යි. 9යි 7යි 16යි 8යි 24යි. දෙකක් ඉතුරුයි. 9යි 2යි 11යි. මෙතන තියෙනවා 100යි. හරි. දැන් අපි බලමු මේක ගෙනුම් වලට පිටපත් වෙන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම ළමයි මුදල් වල ආරම්භක ශේෂය දාන් ඉඳ ආරම්භක මුදල් ශේෂය අපිට 10ක් දීලා තියෙනවා. ආරම්භක මුදල් ශේෂය අපිට 10ක් දීලා තියෙනවා. ඊළඟට තියෙනවා ළමයි දුන් වට්ටම් ටික. ළමයි දුන් වට්ටම් වල ඩබල් එන්ට්‍රිය මොකක්ද වෙන්නේ? මෙතන දුන් වට්ටම් ටික පොඩ්ඩක් බලන්න. දුන් වට්ටම් එකේදී 5.5යි. දුන් වට්ටම් 5.5යි. දුන් වට්ටම් එක. එතකොට කොහොමද ළමයි අපි දුන් වට්ටම් එක හොයන්නේ? දුන් වට්ටම් සටහන් කරන්නේ දුන් වට්ටම් ගිණුමට හර කරන්න ණයගෙති පාලන කියලා. 5.5යි. ණයගෙති පාලන ගිණුමට බැර කරන්න දුන් වට්ටම් කියලා 5.5යි. දුන් වට්ටම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? දුන් වට්ටම් හර ණයගෙති පාලන බැර. ඊළඟට ළමයි ඊළඟට දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එකේ තියෙන්නේ විශ්ලේෂණ තීරුවල එකතුන්. විශ්ලේෂණ තීරුවල එකතුන් ටික මුදල් ලැබීම් ජර්නලයේ මුදල් පාලන ගිණුමේ හර පැත්තේ දාන්නේ. දාන්න විකුණුම් කියලා 100යි. ණයගෙති පාලන කියලා 114.5යි. වැට් කියලා 11යි. විවිධ ආදායම් වලට 10යි. වෙනත් වලට 80යි. වෙනත් වලට 80යි. වෙනත් වලට 80යි. ඊළඟට දැන් ඕවා ටික අදාළ ගිණුම් වලට බැර කරන්න ඕනේ. විකුණුම් කියලා ගිණුමක් ගහලා ඒකට බැර කරන්න මුදල් කියලා 100යි. ණයගෙති පාලන ගිණුමක් දැනට තියෙනවා. ඒකට බැර කරන්න මුදල් කියලා 114.5යි. වැට් ගිණුමට බැර කරන්න මුදල් කියලා 11යි. මෙතන ළමයි විවිධ ආදායම් නෙමෙයි ගන්න. මේ විවිධ ආදායම මොකද්ද කියලා බලනවා. එතකොට කුලී ආදායම් කියලා ගිණුමක් ගහන්න. ඒකට බැර කරන්න මුදල් කියලා 10යි. වෙනත් ගිණුමක් කියලා නෙමෙයි ගහන්නේ. අදාළ නම් වලින් මොනවද තියෙන ඉස්සෙල්ලාම බැංකු ණය. ඒකට දාන්න මුදල් කියලා 30යි. ඊට පස්සේ ඕනේ ප්‍රාග්ධන ගිණුමක්. ඒකට දාන්න බැර පැත්තට මුදල් කියලා කීයද? 50යි. මුදල් කියලා 50යි.
එතකොට ඒ අපි සාකච්ඡා කරලා ඉවර කළේ 9 වෙනි පිටුවේ තියෙන අභ්‍යාසංක 6. 9 වෙනි පිටුවේ තියෙන අභ්‍යාසංක 6 අපි සාකච්ඡා කරලා ඉවර කළේ. ඊළඟට යන්න ලැබීම් ජර්නලයේ 10 වෙනි පිටුවේ තියෙන අභ්‍යාසංක 4. අභ්‍යාස 9යි එකේ තියෙන්නේ. ඉක්මනින් ලැබීම් ජර්නලය ගහලා නැති අය ඉන්නවා නම් ඉක්මනින් ලැබීම් ජර්නලය රූල් කරගන්න. ඉක්මන් කරන් ලැබීම් ජර්නල් රූල් කරේ නැති ඉන්නවා නම් මෙයා මේ හුරු වීමේ අභ්‍යාස ඉක්මනින් රූල් කරන්න. දැන් බලන්න 10 වෙනි පිටුවේ අභ්‍යාසය ඉස්සෙල්ලාම මුදල් ශේෂය අපි පස්සේ දාගමු. ඉස්සෙල්ලාම දීලා තියෙන මුදල් ශේෂය. පළවෙනි ගනුදෙනුව තියෙන්නේ බැංකු ණයක් ගත්තා. ලියනවා බැංකු ණය කියලා මුදල් ලැබීම් එකට 50යි වෙනත් තීරුවට 50යි. ඊළඟට තියෙනවා අත්පිට විකුණුම් 120ක වැට් ඇතුළත්ව 60ක් තියෙනවා. දැන් එන අපි වැට් එක හොයාගමු. ළමයි 60ක් තියෙනවා 120ක වැට් එකතු කරලා. එතකොට ගන්නේ 100න් 20ක් නෙමෙයි 120න් 20ක්. 20ට 20 ඒවා 1යි 120ට 6යි. එතකොට 66න් බෙදපුවම උත්තරේ 10ක් එනවා වැට් එක. එහෙනම් මේ 60 ඇතුලේ වැට් 10ක් තියෙනවා. එතකොට විකුණුම් තියෙන්නේ 50යි. ඊළඟට කියනවා නාලකගෙන් ලැබෙනවා 18යි ලිව්ව නාලක කියලා. මුදල් ලැබීම් වලට 18යි දුන් මට්ටම 2යි. එතකොට ණයගෙදි ලැබීම් වලට 18යි යන්නේ. ඊළඟට තියෙනවා අත්පිට විකුණුම් 33ක් තියෙනවා.
ලිව්වා විකුණුම් කියලා 33ක් තියෙනවා. ඒකෙන් 3ක් වැට් එක. එහෙනම් විකුණුම් වෙන්නේ 30යි. ඊළඟ එක ළමයි 100ට 4ක වට්ටම් අඩු කර වජිරගෙන් 96ක් හම්බුණා. ලියනවා මෙතන මුදල් ලැබුණා 96යි. දැන් වට්ටම හොයා ගන්න ඕනේ. මෙතෙන්ට ගන්නවා 96ක් හම්බුනේ 100ට 4ක් අඩු කරලා. ඒ නිසා 100ට 4ක් නෙමෙයි ගන්න ඕනේ 100න් 4ක් අඩු කරලා 96න් 4යි. ඒතර 96ට 96 කපලා ගියා උත්තරේ වෙන්නේ 4යි. වට්ටම 4යි. එතකොට ණයගෙදි ලැබීම් වලටත් දාන්නේ 96යි. ඊළඟට තියෙනවා 100ට 3ක වට්ටම් අඩු කර අජිත්ගෙන් 97ක් හම්බුණා. 97ක් හම්බුණා. එහෙනම් ළමයි 100ට 3ක් අඩු කරලා එහෙනම් වට්ටම හොයන්නේ 97ක් තියෙනවා. ඒකට 100ට 3ක් නෙමෙයි බලන්නේ 3ක් අඩු කරලා 97න් 3යි. 97ට 97 කපලා ගියා. එතකොට ඉතුරු වෙන්නේ වට්ටම කීයද? 3යි. එතකොට ණයගෙදි ලැබීම් තීරුවටත් 97ක් දාන්න. ඊට පස්සේ දිනනවා ළමයි විකුණුම් වැට් නැතුව 30ක්. ඒක විකුණුම් තීරුවටත් දාන්න 30යි වැට් නැහැ. කුලී ආදායමක් ලැබෙනවා 10යි. ඒක වෙනත් ආදායම් තීරුවට 10යි. ප්‍රාග්ධනය ලෙස 60ක් යොදනවා. ඒක වෙනත් තීරුවටත් දාන්න 60යි. ලැබීම් තීරුවේ වෙනත් තීරුවේ. දැන් එකතු කරන්න මේක 110යි. මෙතන 10යි. මෙතන 13යි. 8යි 6යි 14යි 7යි 21යි. දෙකක් ඉතුරුයි. 3යි 12යි 12යි 9යි 21යි 211යි. මෙතන තියෙන්නේ 110යි. මෙතන තියෙන්නේ 7යි 2යි 9යි. දැන් මෙතන එකතු කරනවා 8යි 3යි 11යි. 11යි 6යි 17යි 7යි 24යි. දෙකක් ඉතුරුයි 7යි 13යි 14යි 17යි 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 මෙතන 18යි 35යි 39යි 45යි 454ක් එනවා. දැන් අපි ගිණුම් වලට පිටපත් කරමු 10 වෙනි පිටුවේ ගාන. කොහොමද ගිණුම් වලට පිටපත් කරන්නේ? ඉස්සෙල්ලාම තියෙනවා ළමයි මුදල් වල ආරම්භක ශේෂය. ඒක දාන්න උඩම රුපියල් 20යි. රුපියල් 1000 කියලා පොදුවේ දාන්න. ශේෂය දැම්ම ඉස්සෙල්ලාම 20යි. ඊළඟට ළමයි දුන් වට්ටම තියෙනවා මෙන්න මේක. දුන් වට්ටම් වල ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද දරුවෝ? දුන් වට්ටම් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. එහෙනම් දුන් වට්ටම් ගිණුමට හර කරන්න ණයගැති පාලන කියලා 9යි. ණයගැති පාලන ගිණුමට බැර කරන්න දුන් වට්ටම් කියලා 9යි. ඊළඟට තියෙනවා ළමයි මෙන්න මේ විශ්ලේෂණ තීරුවල එකතුන් ටික. මේ විශ්ලේෂණ තීරුවල එකතුන් ටික මුදල් පාලන ගිණුමට හර කරන්න විකුණුම් කියලා 110යි. ණයගැති පාලන කියලා 211යි. වැට් කියලා 13යි. විවිධ ආදායම් කියලා 10යි. වෙනත් කියලා 110යි. මේවා එක එක ගිණුම් වලට බැර කරන්න. එක එක ගිණුම් වලට බැර කරන්න මේවා. කොහොමද බැර කරන්නේ? විකුණුම් කියලා ගිණුමකට බැර කරන්න මුදල් කියලා 110යි. ණයගැති පාලන ගිණුමක් දැනට තියෙනවා. ඒකටම බැර කරන්න මුදල් කියලා 211යි. ආයේ වැට් ගිණුමට බැර කරන්න මුදල් කියලා 13යි. විවිධ ආදායම් එකට නෙමෙයි බැර කරන්නේ. මොකද්ද විවිධ ආදායම කියලා බලනවා. කුලී ආදායම් ගිණුමට බැර කරන්න මුදල් කියලා 10යි. ඊළඟ වෙනත් තීරුවේ තියෙන ඒවා අදාළ ගිණුම් වලට දාන්නේ බැංකු ණය ගිණුම කියලා ගිණුමක් අරගෙන ඒකට බැර කරන්න මුදල් කියලා 50යි. ප්‍රාග්ධනය කියලා ගිණුමක් අරගෙන ඒකට බැර කරන්න මුදල් කියලා කීයද? 60යි. එච්චරයි තියෙන්නේ ලැබීම් ජර්නලේ.
බලන්න ඉක්මනින් රූල් කළේ නැති අය 11 වෙනි ගානේ ලැබීම් ජර්නල් ඉක්මනින් රූල් කරගන්න අපි බෝඩ් එකේ සාකච්ඡා කරනවා. 11 වෙනි පිටුවේ 8 වෙනි ගාන. මං කරන්න. ඒ 11 වෙනි පිටුවේ 8 වෙනි අභ්‍යාසය. මුදල් ශේෂය අපි පස්සේ දාන්නේ. ඉස්සෙල්ලාම තියෙනවා බැංකුවෙන් ණයක් ගත්තා. කොච්චරද තියෙන්නේ? 20යි. ඒක වෙනත් තීරුවකට දාන්න 20යි. ඊළඟට තියෙනවා අත්පිට විකුණුම් 69යි. ඒක ඇතුලේ තියෙනවා වැට් එකක් 115ක. අපි වැට් එක හොයාගන්න ඕනේ. ළමයි මේ වැට් එක තියෙන්නේ 115යි. හැබැයි මේක ඇතුළට එකතු වෙලා තියෙන්නේ වැට් එක. ඒ නිසා බලන්නේ 100න් 15ක් නෙමෙයි 115න් 15ක්. මොකද මේකට එකතු වෙලා තියෙන නිසා එකතු කළේ. 15ට 5ව 3යි. 115ට 23ක් එනවා 5ව. 69 23න් බෙදපුවම 3යි 3 වරක් 3 9යි. වැට් එක 9ක් තියෙනවා. 69න් 9ක් වැට් එක නම් විකුණුම් තියෙන්නේ 60යි. ඊළඟට තියෙනවා නාලකගෙන් ලැබුණා 45යි. දුන් වට්ටම 5ක් තියෙනවා. එතකොට ණයගෙති ලැබීම් වලටත් යන්නේ 45යි. ඊළඟට තියෙනවා අත්පිට විකුණුම් 68ක්. ඒ 68න් ළමයි 8ක් වැට් එකලු. එහෙනම් විකුණුම් තියෙන්නේ කීයද? 60යි. ඊළඟට තියෙනවා 100ට 5ක වට්ටම අඩු කරලා වජිරගෙන් 38ක් හම්බුණා. දැන් මෙතන වට්ටම හොයා ගන්න ඕනේ. ළමයි 38ක් හම්බුනේ 100ට 5ක් අඩු කරලා. අඩු කරලා නිසා 100න් 5ක් නෙමෙයි බලන්නේ කීයෙන් 5ක්ද? 95න් 5යි. 5ට 5 ඒවා 1යි 95ට 19යි. 38 19න් බෙදුවාම උත්තරේ 2යි එන්නේ වට්ටම. වට්ටම 2යි. එතකොට ණයගෙති ලැබීම් වලටත් යන්නේ 38යි. ඊළඟට කියනවා 100ට 10ක් අඩු කරලා අජිත්ගෙන් සල්ලි හම්බුණා. කීයක්ද හම්බුනේ? 54ක්. දැන් මේකෙත් වට්ටම හොයා ගන්න ඕනේ. වට්ටම හොයන්නේ 54ක් හම්බුනේ 100ට 10ක් අඩු කරලා. ඒ නිසා බලන්නේ 100න් 10ක් නෙමෙයි 90න් 10ක්. බිඳුවට බිඳුව කපලා ගියා. 54 9න් බෙදුවාම 6යි. 6ක් තියෙනවා වට්ටම. එතකොට ණයගෙති ලැබීම් වලටත් යන්නේ 54යි.
ඊළඟට දෙනවා අත්පිට විකුණුම් 20ක්. ඒක ඇතුලේ වැට් එකක් නැහැලු. ඒ නිසා විකුණුම් තීරුවටත් 20 දානවා. කුලී ආදායම 5ක් හම්බුණා. මුදල් ලැබීම් වල 5යි, විවිධ ආදායම් වලත් 5ක් දාන්න. ඊළඟට දින ප්‍රාග්ධනය ලෙස 30ක් යොදවනවා. මුදල් ලැබීම් වලට 30ක් දාලා වෙනත් තීරුවකට 30ක් දාන්න. කොච්චරයි තියෙන්නේ? දැන් එකතු කරන්න. මෙතන 50යි, මෙතන 5යි, 9යි 8යි 17යි. මෙතන 8යි 5යි 13යි 4යි 17යි එකක් ඉතුරුයි. 5යි 5යි 10යි 13යි 137යි. මෙතන තියෙන්නේ 140යි. මෙතන එනවා 9යි 5යි 14යි 16යි 16යි 30යි 34යි 39යි. 9 දැම්ම 3ක් ඉතුරුයි. 5යි 11යි 10යි 21යි 24යි 29යි 29යි 5යි 34යි. මෙතන තියෙනවා ළමයි 13යි වට්ටම. දැන් අපි ගිණුම් වලට දාමු. කොහොමද ගිණුම් වලට දාන්නේ? ඉස්සෙල්ලාම දුන් මට්ටම් තීරුවේ ගාන. මොකද ළමයි දුන් මට්ටම් තීරුවේ ව සටහන් කරන ඩබල් එන්ට්‍රි වෙන්නේ දුන් මට්ටම් ගිණුම හර වෙනවා ණයගැති පාලන කියලා. 9යි. දුන් මට්ටම් ගිණුමට ණයගැති පාලන ගිණුමට බැර කරන්න දුන් මට්ටම් කියලා 9යි. 9 13යි. දුන් මට්ටම් 13යි. මේ තියෙන එකතු 13යි. ඊළඟට දාන්නේ මේ විශ්ලේෂණ තීරු වල එකතුන්. ඒව ටික මුදල් පාලන ගිණුමට හර කරන්න ඉස්සෙල්ලාම ශේෂය දාන් ඉමු මුදල් පාලන ගිණුමේ. ශේෂය දාන් ඉමු මුදල් පාලන ගිණුමේ. ඉස්සෙල්ලාම ශේෂය තියෙන ළමයි 40යි. ඒක දාගන්න ඊගේ කියලා. දැන් මේ විශ්ලේෂණ තීරු වල එකතුන් දාමු. විකුණුම් කියලා 140යි. ණයගැති පාලන කියලා 137යි. වැට් කියලා 17යි. විවිධ ආදායම් 5යි. වෙනත් ඒවා 50යි. දැන් මම මුදල් පාලන ගිණුමේ හර පැත්තේ ඒව දාන්න ඕනේ අදාළ ගිණුම් වල බැර පැත්තේ. විකුණුම් කියලා ගිණුමක් ගහලා ඒකට බැර කරන මුදල් කියලා 140යි. ණයගැති පාලන ගිණුමක් දැනට තියෙනවා. ඒකටම දාන්න මුදල් කියලා 137යි. වැට් ගිණුමට දාන්න බැර පැත්තට මුදල් කියලා 17යි. ඊළඟ කුලී ආදායම් වලට දාන්න විවිධ ආදායම් නෙවෙයි දාන්නේ කුලී ආදායම් මුදල් කියලා කීයක් තියෙන්නේ 5යි. ඊළඟ වෙනත් තීරුවේ තියෙන අයතම දෙක වෙන වෙනම දාන්නේ. බැංකු ණය ගිණුමට දාන්න මුදල් කියලා 20යි. ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්තට දාන්න මුදල් කියලා කීයද? 30යි. යන ලැබීම් චැනලේ අවසාන අභ්‍යාසය පිටු අංක 12 9 වෙනි ගාන. පිටු අංක 12 9 වෙනි ගාන. ඉක්මනින් රෝල් කළේ නැති අය ඉන්නවන් රෝල් කරගන්න.
ඉක්මන් කරන්න. living journal. දැන් බලමු අපි උත්තරේ. ඉස්සෙල්ලාම බලන්න මුදල් පාලන ගිණුමේ ශේෂය තියෙනවා 20ක්. 20ක්. ඉස්සෙල්ලාම තියෙනවා උපකරණ විකිණීමෙන් ලැබුණා. උපකරණ විකිණීමෙන් ලැබුණා විස්තර තීරුවේ ලියනවා උපකරණ විකුණුම්. උපකරණ කියලා නෙමෙයි ලියන්නේ උපකරණ විකුණුම්. ඒක තියෙනවා 40යි. ළමයි මේක උපකරණ විකුණුම් වුණාට විකුණුම් තීරුවට දාන්න බෑ. ඒක දාන්නේ වෙනත් තීරුවට. මොකද හේතුව විකුණුම් වලට දාන්නේ භාණ්ඩ විකුණනය විතරයි. උපකරණ විකුණනය දාන්න බෑ. ඊළඟට තියෙනවා අත්පිට විකුණුම් 77ක්. 77ක්. ළමයි ඔන්න ඔතන ටියුට් එකේ හරිද? පුංචි වෙනසක් කරන්න ඕගොල්ලන්ගේ මේ ගණනය කිරීම පහසු වෙන්න ඔකේ තියෙන 107ක් කියලා. ඒක හදාගන්න 111ක් කියලා. 111ක් කියලා. 111ක් කියලා හදාගන්න. එතකොට ගන්න මෙතන වැට් එක හොයාගන්න. 77ක් තියෙන්නේ 107ක් නෙමෙයි මේ 111ක් නෙමෙයි 11ක් එකතු කරපු ගාන. එතකොට එයා බලන්න ඕනේ 111න් 11ක්. එතකොට මෙතන දැන් සුළු කරමු. හරිද? 77ට 11 7යි. හරිද? 11 7යි. මෙතන දක්ව 107ක් කරගමු. 107 හරි 107ක් කරගන්න. 107 හරි 107ක් කරගන්න.
107ක් කරගන්න. 67 නෙමෙයි 107ක් කරගන්න. එතකොට බලන්න වැට් එක මෙතන 107යි තියෙන්නේ. 107යි 107 තියෙන ළමයි 100ට 7ක් අරගෙන නෙමෙයි 7ක් එකතු කරලා එතකොට ගන්න ඕනේ 107න් 7යි. 107න් 7යි. ඔයාලා සුළු කිරීම පහසු කරන්න වෙනස් කළේ. එතකොට වෙනස් වෙන්නේ 100ට 7 වෙනස් වෙන්නේ නැහැ. 107යි තියෙන්නේ. 77 කියන එක 107ක් වුණා. එතකොට මෙතන 107ට 107 කපලා යනවා. වැට් එක තියෙන්නේ 7යි. එතකොට ළමයි 107න් 7ක් වැට් එක නම් විකුණුම් තියෙන්නේ 100යි. ඊළඟට තියෙනවා නාලකගෙන් ලැබෙනවා සල්ලි 42ක්. දුන් මට්ටම තියෙන්නේ 3යි. 42ක් ලැබෙනවා දුන් මට්ටම 3යි. ණයගැති ලැබීම් වලටත් යන්නේ 42යි. ඊළඟට තියෙනවා අත්පිට විකුණුම් 27ක්. 27ක් තියෙනවා. ඒකෙන් දෙකක් වැට් එකලු. එහෙනම් විකුණුම් වෙන්නේ 25යි. ඊළඟට තියෙනවා 100ට 10ක වට්ටම් අඩු කරලා වජිරගෙන් 18ක් හම්බුණා. දැන් අපි වට්ටම හොයාගන්න ඕනේ. ළමයි 18ක් හම්බුනේ 100ට 10ක් අඩු කරලා. ඔය කියන්නේ 100න් 10ක් නෙමෙයි බලන්න ඕනේ. ඒකෙන් 10ක් අඩු කරපුවම 90න් 10යි. බිඳුවට බිඳුව කපලා ගියා. 18 9න් බෙදුවහම උත්තරේ 2යි. එතකොට වට්ටම 2යි එන්නේ. ණයගැති ලැබීම් වලටත් යනවා 18යි. ඊළඟට තියෙනවා 100ට 6ක වට්ටම් අඩු කරලා 47ක් හම්බුණා. 47ක් හම්බුණා. 100ට 6ක් අඩු කරලා. එහෙනම් තමයි මෙතන 47ක් තියෙනවා. ඔය තියෙන්නේ 100න් 6ක් නෙමෙයි 6ක් අඩු කළාට පස්සේ. ඒ කියන්නේ ඔය තියෙන්නේ 94න් 6යි. වට්ටම් වෙන්නේ. එහෙනම් 47ට 47 ඒවා 1යි 94ට 2යි. 6 දෙකෙන් බෙදිච්චාම උත්තරේ 3යි. වට්ටම 3යි වෙන්නේ. වට්ටම 3යි කියන්නේ ණයගැති ලැබීම 47ක් යනවා. ඊට පස්සේ තියෙනවා අත්පිට විකුණුම් 20ක්. එක විකුණුම් තීරුවටක් දාන්න 20යි. කුලී ආදායමක් ලැබෙනවා 10ක. දාන්න කුලී ආදායම් 10යි. ඒක විවිධ ආදායම් තීරුවටක් දාන්න 10යි. ඊළඟට තියෙනවා ප්‍රාග්ධනය ලෙස 30ක් යොදවනවා. එහෙනම් ළමයි මුදල් ලැබීම් වලට දාන්න 30ක්. ඒක වෙනත් තීරුවටක් දාන්න ළමයි 30යි. ඒක වෙනත් තීරුවටක් දාන්න 30යි. දැන් එකතු කරන්න 3යි 2යි 5යි 3යි 8යි 7යි 9යි 16යි 24යි 31යි 3ක් ඉතුරුයි 7යි 17යි 21යි 24යි 28යි 30යි 34යි 341ක් එනවා එකතුව. මෙතන තියෙනවා 145යි. මෙතන තියෙනවා 17යි. එකක් ඉතුරුයි 10යි. ඒ වගේම මෙතන එනවා 9යි. මෙතන 10යි. මෙතන 70යි. දැන් අපි ගිණුම් ටිකටත් පිටපත් කරමු. ගිණුම් වලටත් පිටපත් කරමු. බලන්න දරුවෝ ගිණුම් වලට පිටපත් කරද්දී හරිද ගිණුම් වලට පිටපත් කරද්දී බලන්න ඉස්සෙල්ලාම තියෙනවා දුන් වට්ටම. අපි ආරම්භක ශේෂයේ 20 මුදල් පාලන ගිණුමේ දැම්මා. ඉස්සෙල්ලාම තියෙනවා දුන් වට්ටම 8ක්. මොකද දුන් වට්ටම් වල ඩබල් එන්ට්‍රි වෙන්නේ දුන් වට්ටම් හර ණයගැති පාලන ගිණුම් බැර. දුන් වට්ටම් ගිණුමේ දාන්න හර පැත්තේ ණයගැති පාලන කියලා 8යි. ණයගැති පාලන ගිණුමේ දාන්න බැර පැත්තේ දුන් වට්ටම් කියලා 8යි. ඊළඟට තියෙනවා ළමයි මොනවද? විශ්ලේෂණ තීරුවල එකතුව. විශ්ලේෂණ තීරුවල එකතුව මුදල් පාලන ගිණුමට හර කරන්න.
මොකද්ද හර කරන්නේ මුදල් පාලන ගිණුමට 145ක් විකුණුම් කියලා. 107ක් ණයගැති පාලන කියලා. 9ක් වැට් කියලා. විවිධ ආදායම් කියලා 10ක්. වෙනත් කියලා 70ක්. දැන් මේවා අදාළ ගිණුම් වලට බැර කරමු. විකුණුම් ගිණුමට බැර කරන්න මුදල් කියලා 145යි. ණයගැති පාලන ගිණුමටම බැර කරන්න දැනට තියෙනවා ගිණුමක්. ඒකටම බැර කරන්න මුදල් කියලා 107යි. වැට් ගිණුමට බැර කරන්න මුදල් කියලා. වැට් ගිණුමට බැර කරන්න මුදල් කියලා 9යි. විවිධ ආදායම් නෙමෙයි ගන්නේ කුලී ආදායම් ගිණුම. කුලී ආදායම් ගිණුමට බැර කරන්න මුදල් කියලා 10යි. ඊළඟට ළමයි වෙනත් ගිණුමක් නෙමෙයි ඕනේ අදාළ නම් වලින් එක ගිණුමක් ඕනේ ළමයි උපකරණ විකුණුම් ගිණුම. නිකම් විකුණුම් ගිණුමට දාන්න බෑ. උපකරණ විකුණුම් ගිණුමේ බැර පැත්තට දාන්න මුදල් කියලා 40ක් තියෙනවා. අනිත් එක තියෙන්නේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්තේ දාන්න මුදල් කියලා 30යි. මුදල් කියලා 30යි. එතකොට ඒ අපි අවසන් උනේ ලැබීම් ජර්නලයේ තිබිච්ච අතිරේක අභ්‍යාස ටික සාකච්ඡා කරලා. දැන් අපි යනවා ගෙවීම් ජර්නලයේ තියෙන ඉතුරු අභ්‍යාස ටික මිශ්‍ර අභ්‍යාස ටික සාකච්ඡා කිරීමටයි ඊළඟට අපි සූදානම් වෙන්නේ. ගෙවීම් ජර්නලයේ තියෙන මිශ්‍ර අභ්‍යාස ටික සාකච්ඡා කරන්න. අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ දරුවෝ ගෙවීම් ජර්නලයේ පිටු අංක 9 පිටු අංක 11 තිබෙන අභ්‍යාසයේ සිට ඉදිරි අභ්‍යාස ටික සාකච්ඡා කරන්න යන්නේ පිටු අංක 11 තියෙන 8 වෙනි අභ්‍යාසයේ සිට. එතකොට 8 වෙනි අභ්‍යාසය අපි හදන්න රූල් කලේ නැති අය ඉන්නවා නම් ඊටාම ඉක්මනින් රූල් කරගන්න මුදල් ලැබීම් ජර්නලයකුයි මුදල් ගෙවීම් ජර්නලයකුයි මේකේ වැට් කිසි දෙයක් නැහැ. ඒ නිසා වැට් තීරුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. වැට් තීරුවක් ගැහුවත් ඒකෙ මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට වැට් තීරුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. තීරු හතරකට ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලයයි ප්‍රධාන මුදල් පාලන ගිණුමක් සහ තව ගිණුම් 10ක් 12ක් හිටින්න ඊටාම ඉක්මනින් වැඩි වෙලාවක් ගන්න නැතුව රූල් කරගන්න. ඊටාම ඉක්මනින් ලැබීම් ජර්නල් නිබන්ධනයේ 11 වෙනි පිටුවේ ගාන. එදා අපි හෝම්වර්ක් දුන්නේ ඒවා ටික සාකච්ඡා කරන්න යන්නේ. ඊටාම ඉක්මනින් රූල් කරගන්න දරුවෝ වැඩි වෙලාවක් ගන්න නැතුව.
අපලමුත් දැන් සාකච්ඡා කරන්න යන්නේ ඉස්සෙල්ලාම දීලා තියෙනවා ළමයි මුදල් ශේෂය. මුදල් ශේෂය දාගන්න මුදල් පාලන ගිණුමේ රුපියල් 40000ක් දීලා තියෙනවා. 2 1.5 බැංකු ණයක් ගත්තා. බැංකු ණයක් ගත්තා කියන්නේ ළමයි සල්ලි ලැබීමක්. ලැබීම් චැනලේ ලියන්නේ 1.5 බැංකු ණය කීයක්ද ලැබුණේ 50000ක්. මුදල් ලැබීම් වලටත් දාලා වෙනත් තීරුවටත් දාන්න 50යි. ඊට පස්සේ අත්පිට ගෙනුම් සල්ලි ගෙවීමක්. ගෙවීම් ජනලේ දාන්න 1.7 ගෙනුම් කියලා 30000යි ගෙවීම් තීරුවට. ගෙනුම් තීරුවටත් 30ක් දාන්න. ඊළඟට 1.9 අත්පිට විකුණුම් සල්ලි ලැබෙන එක දාන්න විකුණුම් කියලා. කීයද විකුණුම් තියෙන ළමයි 70000යි. ඒක විකුණුම් තීරුවටත් දාන්න 70යි. ඊට පස්සේ තියෙනවා ගෙවූ විදුලි බිල ගෙවීමක් 1.12 විදුලිය 20ක් තියෙනවා. ඒක විවිධ වියදම් තීරුවටත් දාන්න 20යි. ඊට පස්සේ තියෙනවා බැංකු ණය ආපසු ගෙව්වා 1.15 දාන්න බැංකු ණය කියලා. කීයක්ද ගෙවලා තියෙන්නේ 20යි. හැබැයි ළමයි ඒකේ වරහණක් ඇතුළේ ලියා ගන්න කිව්වා පොලිය 5ක් තියෙනවා කියලා. ළමයි මෙන්න මේ 20 ඇතුලේ පොලිය 5ක් තියෙනවා නම් මෙන්න මේ 20 ඇතුලේ පොලිය 5ක් තියෙනවා නම් වියදම් වලට 5ක් දාන්න. එතකොට බැංකු ණය වලින් 15ක් ගෙවන නිසා වෙනත් තීරුවට දාන්නේ 15යි. ඊළඟ එක මෝටර රථයක් මිලදී ගත්තා. මෙතන දාන්න 1යි 20 ගෙවීම් චැනලේ මෝටර රථ කියලා. කීයද මෝටර රථය ගත්තේ 30000යි 30යි. ඒක වෙනත් තීරුවකට දාන්න 30යි. ඊළඟ 1.22 මුදල් ගැනීම කීයක් තියෙන්නේ 20යි. ඒකත් වෙනත් තීරුවකට දාන්න 20යි. ඊළඟට තියෙනවා 104ක වට්ටමක් අඩු කරලා නාමල්ට ගෙවවලු. ගෙවුවනම් ගෙවීම් චැනලේ දාන්න 1.23 නාමල් කියලා. කොච්චරද 100ට 4ක් අඩු කරලා 48000ක් ගෙවුවේ 48යි. දැන් වට්ටම හොයා ගන්න ඕනේ. ඒක අපි හොයාගමු මෙන්න මෙහෙම වට්ටම 100ට 4යි තියෙන්නේ. සාමාන්‍යයෙන් වට්ටම අඩු කරපුවම 48යි ගෙවලා තියෙන්නේ. 100ට 4ක් නෙමෙයි අඩු කරන්නේ 4ක් අඩු කරලා ඒ කියන්නේ 96න් 4යි. හරි 48ට 48 ඒවා 1යි 96ට 2යි. 4 දෙකෙන් බෙදිච්චාම උත්තරේ එන්නේ 2යි. ඒ කියන්නේ මෙතෙන්ට වට්ටම දෙකක් එනවා. එතකොට ණය හිමි ගෙවීමුත් එන්නේ 48මයි. ඊළඟ එක තියෙනවා 100ට 5ක් වට්ටමක් අඩු කරලා ජයන්තගෙන් 57ක් ලැබුණලු. ලැබුණා නම් මෙතන දාන්න 1යි 25 ජයන්ත 57ක් ලැබුණේ. එතනත් වට්ටම හොයා ගන්න ඕනේ. කීයක්ද ලැබුණේ 57ක්. සාමාන්‍යයෙන් වට්ටම තියෙන්නේ 100ට 5යි. හැබැයි ඔතනින් තියෙන්නේ 5ක් අඩු කරලා. එහෙනම් මෙතන වට්ටම තියෙන්නේ 95න් 5යි 100න් 5යි නෙමෙයි. 57ට 19ව 3යි. මෙතෙන්ට 19ව 5යි. 5 5න් බෙදිච්චාම 1යි 1 වරක් 3 3යි. එහෙනම් මෙතන වට්ටම තියෙනවා 3යි. එතකොට ණයගතියන්ගෙන් ලැබිලා තියෙන්නේ 57යි. ඊළඟට තියෙනවා 1.27 ලැබුණු කොමිස්. ලද කොමිස්. කීයද ළමයි ලැබුණු කොමිස් තියෙන්නේ 10යි. එක වෙනත් විවිධ ආදායම් වලට දාන්න 10යි.
ඊළඟට 1.30 සේවක වැටුප් ගෙවනවා. ලියන්න ගෙවීම් ජර්නලයේ වැටුප් කියලා. 15යි. ඒක විවිධ වියදම් වලට දාන්න 15යි. ඔච්චරයි ළමයි තියෙන්නේ. දැන් ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලයයි පාලට එකතු කරන්න. ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලයයි පහලට එකතු කරන්න මෙතන තියෙනවා 3යි 7යි 17යි 1යි 18යි 187යි 70යි 57යි මෙතන වැටීරුවක් නැහැ 10යි 50යි මෙතනක් දාන්න 2යි 8යි 5යි 13යි එකක් ඉතුරුයි 4යි 6යි 8යි 8යි 5යි 13යි 5යි 18යි 183යි මෙතන 30යි 48යි මෙතන තියෙන්නේ 40යි මෙතන තියෙන්නේ 65යි වැටීරුවක් නැහැ. දැන් මේවා ටික අපි ගිණුම් වලට පිටපත් කරන්න යමු. ගිණුම් වලට පිටපත් කරන්න යන දරුවෝ ඉස්සෙල්ලාම ගිණුම් වලට පිටපත් කරද්දී අපි ආරම්භක ශේෂ්ඨය දාගෙන තියෙන්නේ. දැන් ඉස්සෙල්ලාම අපි ලැබීම් ජර්නලය පිටපත් කරපු දරුවෝ කොහොමද ලැබීම් ජර්නලය පිටපත් කරන්නේ? ඉස්සෙල්ලාම දුන්වට්ටම් තීරුව දුන්වට්ටම් සටහන් කරන්න ගිණුම් දෙකක් ඕනේ කිව්වා. එකක් තමයි දුන්වට්ටම් ගිණුම. අනිත් එක තමයි ණයගැති පාලන ගිණුම. එහෙනම් මතක නම් මට කියන්න මොකද්ද දුන්වට්ටම් වල ඩබල් එන්ට්‍රි වෙන්නේ දරුවෝ? දුන්වට්ටම් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. එහෙනම් දුන්වට්ටම් ගිණුමට හර කරන්න ණයගැති පාලන කියලා 3යි. ණයගැති පාලන ගිණුමට බැර කරන්න දුන්වට්ටම් කියලා 3යි. ඊළඟට මේ විශ්ලේෂණ තීරු වල තියෙන එක 3 දානවා විකුණුම් තියෙනවා ණයගැති ලැබීම් එක ලියන්නේ ණයගැති පාලන කියලා. විවිධ ආදායම් තියෙනවා මේකේ වැට් එකක් නැහැ. වෙනත් තීරුවක් තියෙනවා. ඒවල එක 3 ටික මුදල් පාලන ගිණුමේ හර පැත්තේ දානවා 70යි 57යි 10යි 50යි. මේවා අපි අදාළ ගිණුම් වලට බැර කරන්න ඕනේ. මොනවද අදාළ ගිණුම් වල ඉස්සෙල්ලාම ඉන්නේ විකුණුම් ගිණුම. ඒකට බැර කරන්න මුදල් කියලා 70යි මේ තියෙන්නේ. ණයගැති පාලන ගිණුමක් දැනට තියෙනවා. ඒකට බැර කරන්න මුදල් කියලා 57යි. විවිධ ආදායම් කියලා නෙමේ ගිණුම ගන්න ආදායමේ නමින් ලද කොමිස්. ඒ ගිණුමට බැර කරන්න මොනවා කියලාද බැර කරන්නේ? මුදල් කියලා 10යි. ඊට පස්සේ වෙනත් තීරුවේ තියෙන එක ආයතමයයි. මොකක්ද ඒ ආයතමය? බැංකු ණය. ඒකට බැර කරන්න මුදල් කියලා කීයක් තියනවද? 50යි. එතකොට අපි ලැබීම් ජර්නලේම මුළුමනින්ම සටහන් කරලා ඉවරයි. දැන් යනවා මොන ජර්නලයකද? ගෙවීම් ජර්නලේව ටික ඔය ගමන් සටහන් කරන්න. ඉස්සෙල්ලාම ගෙවීම් ජර්නලයේ තියෙන දරුවෝ දුන්වට්ටම් නෙමෙයි ලදවට්ටම් තීරුව. එහෙනම් ලදවට්ටම සටහන් කරන්න ගිණුම් දෙකක් ඕනේ. එකක් තමයි ලදවට්ටම් ගිණුමයි. ඒ වගේම ඕනේ නෝනමයි ණය හිමි පාලන ගිණුමයි. ලදවට්ටම් ගිණුමයි ණය හිමි පාලන ගිණුමයි. ළමයි ලදවට්ටම් වල ඩබල් එන්ට්‍රි වෙන්නේ ණය හිමි පාලන ගිණුම හර වෙලා ලදවට්ටම් ගිණුමට බැර වෙනවා. එහෙනම් ණය හිමි පාලන ගිණුමට හර කරන්න ලදවට්ටම් කියලා 2යි. ලදවට්ටම් ගිණුමට බැර කරන්න ණය හිමි පාලන කියලා 2යි. ණය හිමි පාලන කියලා 2යි. ඊට පස්සේ මෙන්න මේ විශ්ලේෂණ තීරු වල එකතුන් ගන්න. මේ විශ්ලේෂණ තීරු වල එකතුන් ටික මේ පැත්තේ දාන්න මුදල් පාලන ගිණුමේ ගැනුම් කියලා දානවා. ණය හිමි පාලන කියලා තියනවා.
විවිධ වියදම් කියලා තියෙනවා. වෙනත් කියලා තියෙනවා. ඒ වල තීරු වල එකතුන් ටික දාන්න 30යි 48යි 40යි 65යි. මේවා ළමයි මුදල් පාලන ගිණුමේ දැම්ම බැර පැත්තේ. මුදල් පාලන ගිණුමේ බැර පැත්තේ දාලා මේවා අදාළ ගිණුම් වල මොන පැත්තේ දාන්න ඕනේ දරුවෝ? හර පැත්තේ දාන්න ඕනේ. අදාළ ගිණුම් වල හර පැත්තේ දාන්න ඕනේ. එහෙනම් අදාළ ගිණුම් වල හර පැත්තේ දාමු. මොනවද අදාළ ගිණුම් ටික තියෙන්නේ? දැන් ඉස්සෙල්ලා අපි අදවට්ටම ලිව්වා. අදාළ ගිණුම් ටික මොනවද තියෙන්නේ? ගැනුම් ගිණුම. ඒකේ හර පැත්තේ දාන්න මුදල් කියලා 30යි. ආයේ ණය හිමි පාලන ගිණුමක් දැනට තියෙනවා. ඒ ගිණුමෙන්ම දාන්න හර පැත්තේ මුදල් කියලා 48යි. ආයේ විවිධ වියදම් මොනවද තියෙන්නේ කියලා බලනවා. වියදම් ಜಾති තුනක් තියෙනවා. ඒ නිසා ගිණුම් තුනක් ඕනේ ළමයි. විදුලිය කියලා ගිණුමක් ඕනේ. බැංකු ණය පොලිය කියලා ගිණුමක් ඕනේ. ඒ වගේම වැටුප් කියලා ගිණුමක් ඕනේ. එතකොට එක ගිණුමකට දාන්න බෑ, වෙන වෙනම දාන්න ඕනේ. මුදල් කියලා පළවෙනි එකට කීයද? 20යි. බැංකු ණය පොලිය ගිණුමට මුදල් කියලා කීයද එන්නේ? 5යි. ඒ වගේම වැටුප් ගිණුමට එනවා මුදල් කියලා හර පැත්තට 15යි. ඒවා අදාළ ගිණුම් වලට දැම්මා. ඊළඟ වෙනත් තීරු ඒව ටිකත් අදාළ ගිණුම් වලට දාන්නේ. මොනවද අදාළ ගිණුම? ඉස්සෙල්ලාම තියෙන්නේ බැංකු ණය. ඒකට අලුත් ගිණුමක් ගහන්න දැනට තියෙනවා. ඒ ගිණුමේ හර පැත්තට දාන්න මුදල් කියලා 15යි. ආයෙ ඕනේ කරනවා මෝටර රථ ගිණුමකුයි ගැනිලි ගිණුමකුයි. එහෙනම් මේ දෙකටත් හර කරන්නේ මුදල් කියලා හර කරනවා මෝටර රථ ගිණුමට කීයද? 30යි. ගැන්ලි ගිණුමට හර කරනවා මුදල් කියලා කීයද? 20යි. මුදල් කියලා 20යි. මුදල් කියලා 20යි. එතකොට අපි සාකච්ඡා කළේ පිටු අංක 11 තියෙන 8 වෙනි අභ්‍යාසය පිළිබඳව. දැන් අපි යනවා 9 වෙනි අභ්‍යාසය පිටු අංක 12. 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 ඉක්මනින් රූල් කරගන්න, රූල් කලේ නැති අය ඉන්නවනම් තාම ඉක්මනින් රූල් කරගන්න. ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලයයි ගෙනුම් ටිකයි. ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලයයි ගෙනුම් ටිකයි. ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලයයි කියන ලැබීම් ජර්නලයයි ඊට පස්සේ ගෙවීම් ජර්නලයයි අදාළ ගිණුම් ටිකයි.
ලැබීම් චැනලයයි ගෙවීම් චැනලය අදාළ ගිණුම් ටිකයි ඉක්මනින් රෝල් කරගන්න ළමයි. පිටු අංක 12 අභ්‍යාස අංක 9. ඉක්මනින් ලැබීම් චැනලයක් රෝල් කරගන්න ගෙවීම් චැනලයක් රෝල් කරගන්න අදාළ ගිණුම් ටික ඉක්මනින් තාම රෝල් කරේ නැති අය ඉන්නවනම් right අපි සාකච්ඡා කරමු බලන්න ගන්න වෙලාවේදී බලන්න ඉස්සෙල්ලාම 12 වෙනි පිටුවේ 9 වෙනි ගානේ මුදල් ශේෂය දීලා තියෙනවා ඒක මුදල් පාලන ගිණුමේ හර පැත්තේ දාන්න 70යි උඩින් රුපියල් 10 වලින් කියලා දාන්න 70යි පළවෙනි එක තියෙනවා බැංකුවෙන් ණයක් ගත්තා සල්ලි ලැබෙන එක
ලැබීම් ජර්නලයේ ලියන්න දිනේ දාලා බැංකු ණය 70යි ලැබීම් තීරුවට වෙනත් තීරුවටත් 70යි. ඊළඟට තියෙනවා අත්පිට ගැනුම්. ගෙවීම් ජර්නලයේ ලියන්න දිනේ දාලා ගැනුම්. කීයක් තියෙන්නේ 44යි. දැන් මේකේ වැට් එක හොයාගන්න ඕනේ අපි. ළමයි වැට් එක හොයාගන්නේ මෙහෙමයි. වැට් එක හොයාගන්නේ මෙහෙමයි. දැනට 44ක් තියෙනවා. ඔය තියෙන්නේ 110ක් එකතු වුණාට පස්සේ එහෙනම් මෙතෙන්ට ගන්න ඕනේ 110 නෙමෙයි 10ක් එකතු කරලා ඒ කියන්නේ 110න් 10යි. 44 11න් බෙදුවාම 4ක් එනවා. වැට් එක. එතකොට මෙතන දානවා මේ 44න් 4ක් වැට් එක. එහෙනම් ගැනුම් තියෙන්නේ 40යි. ඊළඟට තියෙනවා අත්පිට විකුණුම්. 1.9 අත්පිට විකුණුම්. කීයක් තියනවලුද? 69ක් තියෙනවා 115ක වැට් එකක් එක්ක. එහෙනම් මේකෙත් වැට් එක අපි හොයා ගන්න ඕනේ. කොහොමද අපි වැට් එක හොයා ගන්න ඕනේ? දැනට 69ක් තියෙන්නේ 115ක් නෙමේ 15 එකතු වුණාට පස්සේ ඒ කියන්නේ 115න් 15යි. 15ට 5ව 3යි. 115ට 5ව 23යි. 69 23න් බෙදපුවම 3යි 3 වරක් 3 9යි. 3 වරක් 3 9යි. එතකොට මේ 69න් වැට් එක 9ක් තියෙනවා විකුණුම් වෙන්නේ 60යි. ඊළඟට තියෙනවා විදුලි බිල ගෙවලා තියෙනවා 15ක්. දානවා මෙතන විදුලිය කියලා. 15ක් තියෙනවා ගෙවීම් තීරුවට. වියදම් තීරුවටත් දාන්න 15යි. වියදම් තීරුවටත් දාන්න 15යි. ඊළඟට තියෙනවා බැංකු ණය අහපව් ගෙව්වා. දාන්න මෙතන බැංකු ණය කියලා. කීයක්ද ගෙවලා තියෙන්නේ 15යි. ඒක වෙනත් තීරුවටත් දාන්න 15ම. පොඩි කිසි දෙයක් නැහැ. ඊළඟ මෝටර රථයක් ගන්නවා. බැංකු ණය ගෙවුවා 15 20යි. බැංකු ණය 20යි. වෙනත් තීරුවටත් 20යි. ඊළඟ මෝටර රථයක් ගත්තා. ඒකත් ලියන්නේ ගෙවීම් ජර්නලේ මෝටර රථ කියලා. ගෙවීම් තීරුවට දාන්න 40යි. ඒකත් වෙනත් තීරුවට දාන්න 40යි. ඊළඟට තියෙනවා මුදල් ගැනිලි 5යි. ඒකත් ගෙවීම් ජර්නලේ දාන්නේ ගැනිලි 5යි. ගැන්ලි එකක් දාන්නේ වෙනත් තීරුවට 5යි. ඊළඟට තියෙනවා 110ක වට්ටම් අඩු කරලා නාමල්ට ගෙව්වා. ඒකත් ගෙවීම් ජර්නලේ දාන්නේ නාමල් කියලා. කීයක්ද ගෙව්වේ? 110ක් අඩු කරලා 27ක් ගෙව්වේ. එහෙනම් අපිට වට්ටම හොයාගන්න වෙනවා මේ විදියට. වට්ටම ළමයි 27ක් ගෙවලා තියෙනවා. ගෙවලා තියෙන්නේ 110ක් අඩු කරලා. අඩු කළා නිසා 110ක් ගන්න බෑ. 90න් 10ක් ගන්නෙ. 27 9න් බෙදිච්චාම උත්තරේ 3යි. එහෙනම් මෙතන වට්ටම එනවා ළමයි 3ක්. එතකොට ණය හිමියන්ට ගෙවීම් තියෙන්නේ 27යි. ණය හිමියන්ට ගෙවීම් තියෙන්නේ 27යි. ඊළඟ එක තියෙනවා ජයන්තගෙන් ලැබුණා. ලැබීම් ජර්නලයේ ලියන්න ජයන්ත කියලා. කීයක්ද ලැබෙන්නේ? 54යි. 110ක් අඩු කළාට පස්සේ 110ක් අඩු කළාට පස්සේ එතරම් වට්ටම හොයාගන්න ඕනේ අපි. කොහොමද මේ වට්ටම හොයාගන්නේ? අපිට 54ක් දීලා තියෙනවා. ඒකට 110ක් බලන්න බෑ 10ක් අඩු කරලා තියෙන්නේ. ඒ නිසා 90න් 10යි එතනත් බලන්නේ. බිඳුවට බිඳුව කපලා ගියා 54 9න් බෙදිච්චාම 6යි. එහෙනම් මෙන්න මෙතන වට්ටම 6ක් එනවා.
එතකොට ණයගැති ලැබීමුත් එන්නේ 54යි. ඊළඟට තියෙනවා ලැබුණු කොමිස්. ලැබීම් ජර්නලය ලියන්න ලද කොමිස්. කීයද ලද කොමිස් තියෙන්නේ? 2යි. ඒක විවිධ ආදායම් වලට දාන්න 2යි. ඊළඟට ඒක ළමයි 1.30. 1.30 අත්පිට ගැනුම් 18ක් තියෙනවා. ඒකෙන් 3ක් වැට් එකලු. 3ක් වැට් එක නම් ළමයි ගැනුම් වලට එන්නේ 15යි. කොච්චරයි තියෙන්නේ ගනුදෙනු? දැන් 15ට එකතු කරනවා මෙතන 6යි. 13යි 2යි 15යි. එකක් ඉතුරුයි 8යි 6යි 14යි 5යි 19යි. මෙතන තියෙන්නේ 60යි. මෙතන 54යි. මෙතන 9යි 2යි 70යි. මෙතන තියෙනවා 3යි. 9යි 5යි 14යි 7යි 21යි 8යි 29යි. දෙකක් ඉතුරුයි 6යි. 3යි 9යි. 9යි 4යි 13යි 15යි 16යි 169යි. මෙතන තියෙනවා 55යි 27යි 7යි. මෙතන තියෙනවා 65යි. මෙතන තියෙන්නේ 15යි. බලන්න මෙතන 9යි 5යි 14යි 21යි 29යි. දෙකක් ඉතුරුයි 6යි 9යි 13යි 15යි 16යි 169යි. දැන් අපි මේවා ටික පිටපත් කරමු ගිණුම් වලට. ඉස්සෙල්ලාම ලැබීම් ජර්නලය ගන්නෙ. ලැබීම් ජර්නලයේ දුන් මට්ටම් තීරුව. ඒක දාන්න ගිණුම් දෙකක් ඕනේ. දුන් මට්ටම් ගිණුමයි ණයගැති පාලන ගිණුමයි. දුන් මට්ටම් ගිණුමයි ණයගැති පාලන ගිණුමයි. එතකොට දුන් මට්ටම් ගිණුමට හර වෙන්න ඕනේ මොකක් කියලාද? ණයගැති පාලන කියලා. 6යි. ණයගැති පාලන ගිණුමට බැර වෙනවා දුන් මට්ටම් කියලා 6යි. දුන් මට්ටම් කියලා 6යි. ඊළඟට ළමයි විශ්ලේෂණ තීරු වල එකතුව ගන්නෙ. මේ විශ්ලේෂණ තීරු වල එකතුව මුදල් ලැබීමක් හින්දා මුදල් පාලන ගිණුමේ හර පැත්තේ දාන්න. විකුණුම් තියනවා, ණයගැති පාලන තියනවා, වැට් තියනවා, විවිධ ආදායම් තියනවා, වෙනත් තියනවා. එතකොට මෙතන තියෙන්නේ 60යි 54යි 9යි 2යි 70යි. මෙව්ව ටික අදාළ ගිණුම් වලට බැර කරන්න ඕනේ දරුවෝ. අදාළ ගිණුම් වලට බැර කරන්න ඕනේ. කොහොමද අදාළ ගිණුම් වලට බැර කරන්නේ? ඉස්සෙල්ලාම විකුණුම් ගිණුමට බැර කරනවා මුදල් කියලා 60යි. මුදල් කියලා 60යි. මුදල් කියලා 60යි. ඒ වගේම ලද කොමිස් ගිණුමට බැර කරනවා. ලද කොමිස් ගිණුමට බැර කරනවා. මේ ණයගැති පාලන ගිණුමට බැර කරනවා. ණයගැති පාලන ගිණුමට බැර කරන්න මුදල් කියලා 54යි. ඊළඟ විවිධ ආදායම යන ලද කොමිස් ගිණුමට බැර කරනවා මුදල් කියලා 2යි. මුදල් කියලා 2යි. ඊට පස්සේ වැට් ගිණුමක් ඕනේ. වැට් ගිණුමට බැර කරන්න මුදල් කියලා 9යි. මුදල් කියලා 9යි. ඊට පස්සේ තියෙනවා බැංකු ණය ගිණුම. ඒකට බැර කරන්න මුදල් කියලා 70ක් තියෙනවා. මුදල් කියලා 70ක් තියෙනවා. මුදල් කියලා 70ක් තියෙනවා. එතකොට ලැබීම් ජර්නලයේ සියල්ලම අපි දාලා ඉවරයි. දැන් යනවා ගෙවීම් ජර්නලය.
ළමයි ගෙවීම් ජර්නලයේ ඉස්සෙල්ලාම ලද වට්ටම් එක ඩබල් එන්ට්‍රිය වෙන්නේ ණය හිමි පාලන ගිණුමයි ලද වට්ටම් ගිණුමයි. ණය පාලන ගිණුමයි ලද වට්ටම් ගිණුමයි. ළමයි ණය පාලන ගිණුමයි ලද වට්ටම් ගිණුමයි. එහෙනම් ළමයි මේ ලද වට්ටම ඩබල් එන්ට්‍රිය වෙන්නේ ණය හිමි පාලන ගිණුමට හර කරන්න ලද වට්ටම් කියලා 3යි. ලද වට්ටම් ගිණුමට බැල කරන්න ණය හිමි පාලන කියලා 3යි. ඊට පස්සේ මෙන්න මේ විශ්ලේෂණ තීරුවල එකතුව මුදල් පාලන ගිණුමේ බැල පැත්තේ දාන්න ගැනුම් ණය හිමි පාලන VAT විවිධ වියදම් සහ වෙනත් කියලා විවිධ වියදම් සහ වෙනත් කියලා. දැන් අපි ඒක දාගමු. කොහොමද දාන්නේ ඉස්සෙල්ලාම මේ බලන්න. ඉස්සෙල්ලාම දාන්නේ ගැනුම් එකට බැර කරනවා මේ තියෙන එකතුව 55යි. ණය හිමි පාලන එකට යන්නේ 27යි. VAT එකට 7යි. විවිධ වියදම් වලට 15යි. වෙනත් එකට 65යි. දැන් අපි ඒවා අදාළ ගිණුම් වලට හර කරන්න ඕනේ. කොහෙටද අදාළ ගිණුම් වලට කියන්නේ? ගැනුම් කියලා ගිණුමක් ඕනේ. ඒකට හර කරන්න මුදල් කියලා 55යි. ඊළඟට ණය හිමි පාලන ගිණුම දැනට අපේ ගිණුමක් තියෙනවා. ඒකට හර කරන්න මුදල් කියලා 27යි. ඊළඟ VAT ගිණුම දැනට VAT ගිණුමක් තියෙනවා ළමයි මේ තියෙන්නේ. ඒ VAT ගිණුමටම හර කරන්න මුදල් කියලා 7යි. ඊළඟ විවිධ වියදම් මොනවද තියෙන වියදම් කියලා බලනවා. එක වියදමයි තියෙන්නේ විදුලිය විතරයි. එහෙනම් විදුලිය ගිණුමට හර කරනවා මුදල් කියලා 15යි. ඊට පස්සේ වෙනත් තීරුවේ ඒවා අදාළ ගිණුම් වලට දාන්නේ බැංකු ණය. දැනට බැංකු ණය වලට ගිණුමක් තිබ්බා. ඒ ගිණුමටම හර කරන්න මුදල් කියලා 20යි. ඊළඟට මෝටර රථ ගිණුමක් තියෙනවා අලුතෙන්. ඒකට හර කරන්න මුදල් කියලා 40යි. ඊළඟට ගැනිලි ගිණුමක් ඕනේ. ඒකට හර කරන්න මුදල් කියලා කීයක් එනවද? 5යි. මුදල් කියලා 5යි. එතකොට අපි මේ සාකච්ඡා කරලා ඉවර කළේ 12 වෙනි පිටුවේ තිබිච්ච අභ්‍යාසාංක 9 ලැබීම් ගෙවීම් මිශ්‍ර අභ්‍යාසවල. තව දරුවෝ නිබන්ධනයේ තව අභ්‍යාස 4ක් තියෙනවා. එතකොට අපි අතිරේක ඔන්ලයින් එකකින් මේ අභ්‍යාස 4 සාකච්ඡා කරලා අවසන් කරනවා. එහෙමනම් අද ඔන්ලයින් එක මෙතනින් අවසන් වෙනවා. තව දින 3කින් විතර අපි බදාදා වගේ ඊළඟ මේ අභ්‍යාස 4 සාකච්ඡා කිරීමේ ඔන්ලයින් එක ඔයගොල්ලන්ට ලබා දෙනවා.